කලාවේ ප්‍රධාන සිද්ධාන්තය වනුයේ යම්කිසි ක්‍රියාවක අත්දැකීම් පෙන්වීම සහ දැකීමයි. රංගභූමිය යන වචනයේ මූලාශ්‍රය වන්නේ ග්‍රීක භාෂාවේ වචනයක් වන තියට්‍රොන් යන්නයි. එහි අදහස වනුයේ දකින ස්ථානයයි. ලෝක සංස්කෘතියන්ගේ ඉතිහාසය පුරාම නළුවන් නොයෙක් ස්ථාන රංගභූමි ලෙස භාවිත කළ බව වාර්තා වේ. රංගාවාට දේවස්ථාන වෙළඳසැල් ගරාජ වීදි කෙළවර ගබඩා සහ සාමාන්‍ය ගොඩනැගිලිද ඒ අතර වෙයි. මෙහිදී රංගභූමියට වැදගත් වන්නේ ගොඩනැගිල්ල නොව එම අවකාශය යොදා ගනිමින් මානුෂික අත්දැකීමක් නළුවන් විසින් ප්‍රේක්ෂකයන් ඉදිරියේ අනුකරණය කිරීමේ ක්‍රියාවලියයි. අයිබෝන් අද පොතයි හිතයි වැඩසටහනින් අපි ඔබට ශාස්ත්‍රීය දැනුමක් සම්පාදනය කරන්නටයි සූදානම් වෙන්නේ. ඔබ දන්න කියන කෙනෙක් අද අපේ වේදිකාවට ඇවිත් ඉන්නවා. වේදිකාව අතික්‍රමණය කරපු දශක 3ක් තිස්සේ ඔහු වේදිකාවත් එක්ක හරබ කරන කෙනෙක්. නම කිව් පමණින් ඔබ දන්නා එම් සෆීර්. සෆීර් මහත්මයා බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්න ගමන් වේදිකාව කියන්නේ ඔබට අලුත් දෙයක් නෙවෙයි. ඔබ ජීවිතයේ පටන් ගත්තා පටන්ම රංගනය ගැන යම් කිසි දෙයක් දන්නේද? ඒ සියල්ල ඔබ වේදිකාව ඔස්සේ නිර්මාණය වන දේවල් වල සංකලනයක් විදියටයි කෙරෙන්නේ. ඒ සවිඥානිකත්වය අපි ඒ විදියටම කියවා ගත්තේ නැතත් අපේ ඇඟේ තියෙන සියලු හැඩතල නිර්මාණය වෙන්නේ වේදිකාව කියන මේ සජීවී අත්දැකීම හරහා. හැබැයි ලංකාවේ බොහෝ විට අපි වේදිකාව ගැන මෙච්චර කතා කරත් මේ වේදිකාවේ තියෙන ගැටලු ගැන කතා කරන්නට ඒ විෂයානුබද්ධ දැනුම ලබා ගන්නට බොහෝ තැන් නැති බව ඔබ දන්නවා. මූලාශ්‍රය බොහොමයක් හිග කාලයක අපිට අපේ අතට ලැබෙනවා බොහොම අපූර්ව පොතක්. ලෝක රංග කලාවේ මූලික ඉතිහාසය සහ නූතන රංග ප්‍රවණතා කියන මේ කෘතිය රංග කලාව හදාරන ඒ වගේම ඒ ගැන ආසාවක් තියෙන බොහෝ දෙනෙකුට අත්පොතක් වේවි. ඒට හේතුව සිංහලෙන් ලියවුණු බොහෝ කෘති ඔබට ඒකභාෂික ඔබට කියවා ගන්නට නැති නිසා. අවුරුදු 30ක් තිස්සේ එහෙම නැත්නම් දශක 3ක්. ඒ කියන්නේ පුංචි කාලයක් නෙවෙයි. ඒ කාලය පුරාම ඔබ වේදිකාවේ සරනවා. වේදිකාව අතාරින්න නැතුව ඔබව ඇද බැදලා තබලා මොන ප්‍රතිලාභ නොලැබුණත් මොන දේ ලැබුණත් නැතත් කියලා මේ වේදිකාව එක්කම ඉන්න හේතුව මොකක්ද? ඒක ඉතා හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේ දැන් මම දැන් 90 ආරම්භ වෙන්නෙම 88 89 සංක්‍රාන්තික යුගයට පසු එළියට බහින නන්නත්තාරවාදී තරුණ ලපටි තරුණයන්ගේ කොටසක් තමයි මම. එතකොට අපිට උමනාව තිබුණේ මේ කූඩු වලින් එළියට පයින්න. ඒ එළියට පැනිල්ල තමයි එක රස්තියාදුවක් වෙන්නේ. එතකොට කරන්නම දෙයක් නැති වුණාම මගේ අවසාන ගම් ප්‍රදේශයේ වෙන්නේ රාජගිරිය. ඉතින් රාජගිරියේ ඉඳන් බොරැල්ලෙන් ඉඳන් ටවුන් හෝල් එකටත් ටවුන් හෝල් එකේ පබ්ලික් ලයිබ්‍රරි එක පබ්ලික් ලයිබ්‍රරි එකෙන් ජෝන් සිල්වා එක ජෝන් සිල්වා එකෙන් කලා භවන එතනින් ලුම්බිනිය මේ තැන් කියන්නේ නිකන් ඔහේ ඇවිදගෙන ගිය තැන්. ඉතින් ඒ තැන්වල ගියහම මේ මහා දේවල් ටිකක් සිද්ධ වෙනවා තේරෙන්නේ නැති. සමහර තැන්වල මරා ගන්නවා, උත්සව තියෙනවා, පොත්පත් ගැන මිලාන් කොන්දරේලා වගේ කට්ටියක් ගැන හුඟ ගොඩාක් අය ගැන කියනවා. ගාෂියා මාකේස්ට්‍රා ඇතුළු. ඊට පස්සේ ඒක හොයන්න ගත්ත එක තමයි අවසානයේ මේ මම නාට්‍යකාරයෙක් කෙනෙක්. එතකොට අර සරල විග්‍රහයේදී කියන්නේ මේ ලංකාවේ කලාකාරයෙක් වෙන එක හරිම සිල්ලර සහ ලේසි වැඩක් නේ. මට නාට්‍යයක් හදලා මම කියනවා මම නාට්‍යකාරයෙක් කියලා. සමුදු පොතක් ලියලා කියනවා සමුදු ලේඛිකාවක් කියලා. හරි චිත්‍රපටයක් හදලා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් කියනවා. ලෝකේ එහෙම නෑ කියලා දැන් මම දන්නේ. දැන් මේ ආසන්නම සතියකට කලින් මම තුර්කියට ගියාම තුර්කියේ වෘත්තීය නළුවෙක් වෙන්න මේ රංග කලාව පිළිබඳව උපාධියක් තිබිය යුතුමයි. ඔහුට ජාතික රංගහලකට එකතු වෙන්න බෑ. නමුත් ඒකේ ප්‍රතිවිරුද්ධ පැත්ත ජර්මනියේ ගත්තොත් ජර්මනියේ මේ උපාධියක් ඕනේ නැහැ. රංගපාලා ඒ මොකක් හරි විනිශ්චය මණ්ඩලයක් නැත්තම් තේරීම් මණ්ඩලයක් ඉස්සරහ රංගපාලා පෙන්නුවොත් Taman රංගපාන්න පුළුවන් කියලා ඒ බර්ලින් වල තියෙන තියටර් හවුස් එකකට එකතු වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ
දිගපළල ඇතුලේ තමයි මම තාමත් ඉන්නේ. ඒත් එක්කම දැන් මම පොතක් ලිව්වහම පොත ඉතින් මුද්‍රණය වෙලා ප්‍රකාශයටපත් වුණාට පස්සේ ඒකේ මට ආයි කරන්න වෙනස්කම් නැහැ. හැබැයි නාට්‍ය කියන එක අද හදන නාට්‍ය තව මාසෙකින් පෙන්නන්නේ එක ෂෝ එකක්, තව මාස 6කින් තව එකක්. සමහරට අවුරුදු දැන් මං ආසයි මගේ 1996 මං හදපු පශ්චාත්තාප කියන නාට්‍ය කරන්න. මොකද ඒ කාලේ මම කරපු තකතිරුකම් ටික දැන් මට හිතන්නවත් බෑ ඒ නාට්‍ය කරනවා කියලා මං නිකන් පහුගිය කාලේ නිකන් ගණන් හැදලා බැලුවාම ඒ නාට්‍ය කරන්න මට කෝටි 2ක්වත් යයි වගේ. හැබැයි රුපියලක් අතේ නැතුව කණ්ඩ දෙයක් නැතුව වැල්ලම් පිටියේ ඉඳන් ටවුන් හෝල් එකට පැලට් කරේ තියාගෙන ඇවිල්ලා සෙට් එක ගහලා ලොරි දෙකකට බඩු පිරෙන්න සෙට් එකක් හදලා පෙන්නපු පශ්චාත්තාප නාට්‍ය මං ආසයි ආයි කරන්න. ඒ තමයි අර ඔබ අහපු ප්‍රශ්නේ මං තාමත් ඇයි ඉන්නේ. මට තාමත් පුළුවන් 96 හදපු නාට්‍ය අලුත් විදිහකට කරන්න. මට මේ පොත නැවත පුළුවන් සංස්කරණයක් කරන්න විතරයි. මේ මුළු පොතම මට වෙනස් කරන්න බෑ. සිනමා කෘතියක් එක වතාවක් අපි කියන්නේ මහජන දෙයක් මට පෙන්වන එක නැවත වතාවකදී අඩු කරන්න පුළුවන්. ආයි වැඩි කරන්න බෑ. මොකද ඒ නළුවාව මට නැවත පාවිච්චි කරන්න බෑ. මේ වෙන ෂොට් එකකට අවුරුදු 10කට පස්සේ ඉන්න නළුවා පරණ නළුවා නෑ. එතකොට වේදිකාව ඇතුලේ තියෙනවා මේ අර සදාතනික කියන්නේ අමරණීය සත්‍යයක් තියෙනවා. ඒ සත්‍යයට මම බොහොම ආදරෙයි සහ ඒ සත්‍යයට මම බොහොම බරපතල විදිහට මාව ගැට ගහගෙන තියෙනවා. අර අන්තිම කෑල්ල දැන් නැවත මම බොහෝ දුරට රාජ්‍ය නාට්‍යවල නාට්‍යයක් නොකරાવી ඇති. අවුරුදු 50ක් ගිය රාජ්‍ය නාට්‍යවල ඇතුලේ 49 වතාවක් මේ පහුගිය අවුරුද්දේ අවුරුදු 49ක් 49න් 30ක් මම දැකලා හෝ සහභාගී වෙලා තියෙනවා. අවම වශයෙන් රාජ්‍ය නාට්‍යවල සංවිධානය කරන සංවිධායකයන්ට කාර්යාලයක්වත් නැති රටක් ඇතුලේ මම නැවත එතනට යනවාද කියන තීරණය මට දැන් ගන්න වෙනවා. හැබැයි ඔබේ තීරණය ගන්න නැහැ කියලා මට විශ්වාසයි. ඔබ නැවතත් කරනවා කියලා. නාට්‍ය කරයි. ඒ පද්ධතියට මම අවශ්‍යද? ඒ කියන්නේ පද්ධතියට බැරි නම් මූලිකව ඔවුන්ට ඔවුන්ගේ ප්‍රාථමික දේවල් රැක ගන්න. බැරි නම් අපි ඇයි ඔවුන් වෙනුවෙන් නාට්‍ය කරන්නේ? මම මිලියන් ගාණක් වේදම් කරලා නාට්‍යයක් හදලා අවසාන වටේට දාලා මේ කියන්නේ මේ සම්මාන නෙවෙයි. අපි උලලකින් හෝ යමකින් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියන එක ඒගොල්ලෝ තාම තේරුම් අරන් නැහැ. ඉතින් එහෙම තේරුම් නොගත්ත දැන් අර ටිකක් වැඩි හිටි වෙනකොට ඉස්සර අපි රණ්ඩු කළා. කෑ ගැහුවා. අරගල කළා. මේ මෙලෝ මල දානයක් මේ යක්කුන්ට තේරෙන්නේ නැත්තම් මං එතනින් අයින් වෙන එක ලේසියිනේ. එතකොට මගේ කරදරය ඔහුන්ට නැති වේවි. මට මෙහෙම අහන්න හිතෙනවා. දැන් ලංකාවේ මේ විෂයන් හදාරන්න තියෙන ඉඩකඩ හරි සීමිතයි. ඔබ පවා හරි අසීරුවෙන් ඉගෙන ගන්න. අවස්ථා නැහැ. ඒ වගේම ස්වාධීන බුද්ධිමතුන් ස්වාධීන හැදෑරීම් කරන අය ඉන්නවා. දැන් තුර්කියේදී ඔබ කියනවා ඔබට එහෙදී නාට්‍යකරුවෙක් වෙන්න බෑ උපාධියක් නැත්තම් කියලා. ඊට පස්සේ තව තැනකදී එහෙම වෙන්න ඕනේ නැහැ හැකියාව තියෙනවා කියලා. හැබැයි මේ දෙකම තිබුණත් ලංකාවේදී එන්නව අපසරියක් තියෙනවද? නෑ ඒක තමයි ගැටලුව. දැන් ලංකාවේ මොකක් හරි මේ එක කාලෙකදී මං හිතුවා ඒක හොඳයි කියලා. දැන් හැබැයි මං හිතනවා ඒක නරකයි කියලා. 6 වසරේ ඉඳන්ම නාට්‍ය රංග කලාව තියෙන විෂයක් හැටියට උගන්වන රටක් මේක. හැබැයි 6 වසරේ නාට්‍ය ඉගෙන ගන්න ළමයා O level වලදී ආය අවස්ථාවක් දෙනවා ඒ විෂය ඕනනම් අතාරින්න පුළුවන් කියලා. A level කියන්නේ O level හොඳට පාස් වුණාම නැවත අවස්ථාවක් දෙනවා ආයි නැවත ඒ විෂය අතාරින්න. එතකොට අපි ගත්තොත් විෂයක් හැටියට ඉගෙන ගන්න අවස්ථාවක් තිබුණාට ප්‍රායෝගිකව මේක ඉගෙන ගන්න අවස්ථාවක් නැහැ. අපේ රටේ නාට්‍ය රංග කලා විෂය හදාarලා පිට වෙන අයට ලැබෙන එකම රස්සාව ගුරු වෘත්තිය විතරයි. උපාධිධාරීන්ට. ඔව් උපාධිධාරීන්ට. ඔවුන්ට කිසිම රංගහලක කළමනාකරුවෙක් වෙන්න බෑ. ඔවුන්ට කිසිම නාට්‍ය අනුමණ්ඩලයක හෝ මොකක් හරි එකක නිලධාරියෙක් වෙන්න බෑ. මොකද වෙලා තියෙන්නේ? ඒගොල්ලන්ගේ ප්‍රායෝගික දැනුමේ ප්‍රශ්නයක්ද? එහෙම නැත්නම් රටේ තියෙන මේ රටේ පවතින තත්ත්වය? අධ්‍යාපනයේ වැරද්ද.
අධ්‍යාපනයේ වැරද්ද. දැන් අපි තර්ක කරනවා නාට්‍යකර මම අයිති වෙන්නේ ප්‍රැක්ටිෂියන කියන කැටගරි එකකට. හැබැයි එදිරිවීර සරච්චන්ද්‍ර නාට්‍ය රංග කලාව ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි. එයාගේ විෂය වෙන එකක්. හෙන්රි ජයසීල නාට්‍ය රංග කලාව ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි. අවසානයේ එම් සෆීර් ගත්තත් රංග කලාව ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි. පසු කාලීනව අපි විදේශයන් වලට ගිහිල්ලා වෙන වෙන අත්දැකීම් ලබනවා. එතකොට මේ විෂයක් හැටියට මේක සංවර්ධනාත්මකව පෙරලා භාවිතා කරන්න හදලා නැති එක තමයි අවුල තියෙන්නේ. සෞන්දර්ය මම මේ විශ්වවිද්‍යාලයක් නෙමෙයි නම් කරන්නේ. නාට්‍ය රංග කලාව සම්බන්ධව උපාධියක් දෙනකොට දැන් වෛද්‍යවරයෙක් වෙන්න සීමාවාසික පුහුණුවක් ලබන්න ඕනේ. ඉංජිනේරුවෙක් වෙන්න ඒගොල්ලොත් යම්කිසි සීමාවාසික පුහුණුවක් ලබන්න ඕනේ. නීතිඥවරයෙක් වෙන්න ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක් ගාව ප්‍රැක්ටිස් කරන්න ඕනේ. එතකොට තමයි ඒක එයාගේ ඒක ඉගෙනුම ක්‍රියාවලිය සම්පූර්ණ වෙන්නේ. ඒතර නාට්‍යකාරයෙක් වෙන්න මොකද්ද තියෙන්නේ? මොකුත් නැහැ. දැන් නර්තනය කරන කෙනෙක් අවම වශයෙන් නටනවනේ අකණ්ඩව. සංගීතය කරන කෙනෙක් සංගීතය අකණ්ඩව හදාරනවා. නාට්‍ය කරන කෙනාට හදාරන්න කිසිම ඉඩක් අධ්‍යාපනය ඇතුළේ ඉතුරු කරලා නැහැ. ඕන් විභාග ක්‍රියාවලියක් ඇතුළේ ඇවිල්ලා උපාධියක් අරගෙන පිට වෙලා ගුරුපත් වීමක් අරගෙන 60%කට වඩා ගුරුවරු නාට්‍ය රංග කලාව උපාධිධාරී ගුරුවරු ප්‍රාථමික පන්තිවල උගන්වන්නේ. අපි අත්දකින දේ ඒක බොරු නම් මට ඔප්පු කරන්න. මොකද විදුහල්පතිවරයෙක්ට අවශ්‍ය වෙන්නේ ඔලු ගෙඩියක් විතරයි ගුරුවරයෙක් හැටියට. ඔහුගේ සංගීතයට හරිනම් හරි. එච්චර වැදගත් නැහැ නාට්‍ය රංග කලාව ඉස්කෝලේක. අර කියන්නේ ප්‍රසිද්ධ රහසක් ඉස්කෝලේ නාට්‍ය කරන්න අපතේව ටික. මෙලෝ වැඩක් නැති ඒ උන් ටික. ඒතර මේක වැදගත් විෂයක් වෙලා නැහැ පද්ධතිය ඇතුළේ. ඒත් එක්කම මම දන්න තරමින් අහලා නැහැ නාට්‍ය රංග කලාව ගුරුවරුන්ටවත් මේ වැඩිදුර පුහුණුවක් ලබන්න ක්‍රමවේදයක් මේ වෘත්තිය ඇතුළෙත් නැහැ. ඒ කියන්නේ Tamanට උණක් තියෙනවා නම් විතරයි මේ වැඩේ කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අනුරාධපුරයේ හරි මහවිලාච්චියේ හරි ඈත ගම් පළාතකට ගිය ගුරුවරයෙක්ට නැවත ඒක ප්‍රැක්ටිස් කරන්න ඉඩක් නැහැ. ඉතින් මෙන්න මේ පද්ධතියේ ප්‍රශ්නය තමයි අර සුමුදු ආහන දෙයට තියෙන ප්‍රශ්නේ. මේක සිස්ටම් එකේ අවුලක් තියෙනවා. මේ සිස්ටම් එකේ පටලවලා තියෙනවා. ඔබ දැන් තනි කැරල්ලක් සමහර විට කිහිප දෙනෙක්ගෙන් යුතු කැරල්ලක් ගහනවා වසර ගණනාවක් තිස්සේ. මේ සිස්ටම් එක වෙනස් කරන්න කියලා. හැබැයි බුදුබණ කියලා වැඩක් තියෙනවද අහන පිරිසක් නැත්තම් කියලා රටේ අහන පිරිසක් නැත්තම් කියලා මහගමසේකර කියනවා. ඉතින් ඔබ කොච්චර ඔය විදිහේ කැරලි සිස්ටම් එක ගැන කතා කරත් මේව වෙනස් වෙන්නේ නැත්තම් මොකක්ද ඒකට කරන්න තියෙන්නේ? ඔය වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්නේ මෙහෙමයි. ගොබ්බයෝ ටිකක් වෙනස් නොවෙන්න පුළුවන්. සැබෑ මිනිස්සු ටිකක් වෙනස් වෙලානේ. උදාහරණයක් කියන්නම්කෝ මම වසර 8ක් විජය රජුරුවන්ගේ ඉඳන් 2012 පවතින රාජ්‍ය දක්වා කරන්න බැරි වෙච්ච ජාත්‍යන්තර නාට්‍ය උළෙලක් මම තනියෙන් මේ රටේ සංවිධානය කරනවා. පළවෙනි උළෙලේ පළවෙනි දවසේ මිනිස්සු 23යි නාට්‍ය බලන්න ඇවිල්ලා හිටියේ. එක දවසක මිනිස්සු 8යි. මම බ්‍රිටිෂ් ස්කූල් එක ඉස්සරහ වත්තේ මිනිස්සු 25කට වැඳලා ගෙන්න ගත්තා මේ පිටරට නාට්‍යයක් තියෙන්නේ බැලුවට පස්සේ මං කණ්ඩ අරන් දෙන්නම් කියලා. හැබැයි අවුරුදු 8කට පස්සේ 2019 එල්ෆිනිස්ටන් එකේ නාට්‍ය උල්ල කරනකොට මිනිස්සු හැරිලා යනවා ටිකට් ගන්න බැරුව. ඔය තමයි වෙනස. මම කියන්නේ ගොබ්බයන්ට ඒක අදාළ වෙන්නේ නැහැ. මම ඒ වචනේ පාවිච්චි කරන්න බොහොම වගකීමෙන් ඈ. ඒතර ගොබ්බයෝ දන්නව කවුද කියලා ඒගොල්ලෝ. මේ ඒකයි. ඒ වෙනස වෙලා තියෙනවා. දැන් ලංකා ඉතිහාසයේ බ්ලැක් බොක්ස් කියලා වචනයක් තිබුණේ නැහැ. දැන් අහනකොට නාට්‍ය කරන කෙනෙක්ගෙන් බ්ලැක් බොක්ස්. ඒක ඔව් එහෙම එකක් තියෙනවා. ලංකා ඉතිහාසයේ ෆෝරම් කියලා එකක් තිබුණේ නැහැ. එහෙම එකක් දැන් තියෙනවානේ. මේ අපි නැතුව වෙන ලංකාවේ නාට්‍ය කණ්ඩායම් ගියාම මේ උඹලගේ රටේ ඉන්ටර්නැෂනල් ෆෙස්ටිවල් එකක් තියෙනවා. Yes we have Colombo International Theatre Festival. I know him very well. ගාලේ ඒගොල්ලෝ කියලා. මාව දන්නේ නැහැ සමහරක් කලට ඔය කියන එක ලංකාවෙන් ගිය එක. ඒ තමයි වෙනස. ඒක වෙලා තියෙනවා.
මම මෙහෙම යෝජනා කරොත් ඔබට ඒ කියන්නේ මේක බලාගෙන ඉන්න කෙනෙක් විදියට මේ එක සීමිත පිරිසක් අතර විතරයි ඔබ ඔය කියන දේවල් සංසරණය වෙන්නේ කියලා. අපි ලංකාව කියලා ගන්නේ මේ කොළඹවටවත් එහෙම නැත්නම් වෙන පළාතක දකුණ ගත්තොත් ගාල්ල වටේ ඉන්න කට්ටියවත් නුවර ගත්තොත් නුවර ටවුන් එක වටේ ඉන්න කට්ටියවත් නෙවෙයි. මේ ලංකාව පුරා විසිරෙලා ඉන්න අයට ඔබ කියන ඔය දේවල් ටික දැනিলা තියෙනවද? නෑ ලෝකේ කොහොමත් එහෙම ලෝකේවත් එහෙම නෑ. ලෝකයේ අතිවිශාල රාජ්‍යයක් වන ජර්මනියේ ටික ප්‍රවේශ පත්‍රයක් අරගෙන නාට්‍ය බලන්න පුළුවන් හැකියාව තියෙන මිනිස්සු ඉන්නේ මිලියන් 20යි. ඉන්දියාවේ ඉන්නේ මිලියන් 30 ගාණක්. ලංකාවේ කීයද කියලා දන්නවද? 5000යි. ඉතින් ඔය ඔක්කොම තෙල්ලන් දාන්නේ 5000ට. ලංකාවේ චිත්‍රපටි දැන් මම චිත්‍රපටිත් කරුවෙක්නේ. ලංකාවේ සමස්ත චිත්‍රපටි බලන සංඛ්‍යාතේ 1%යි හෝ 2%යි. ඔය මහා කලාව ඔය ඔක්කොම කතන්දර කිව්වට රියැලිටි එකේ එහෙම නැහැ. ලංකාවේ පොත් කියවන්නේ 100ට කීයද? මේ සමස්ත අර හැම වෙලාවෙම තියෙන ප්‍රශ්නේ සමස්ත ජනතාව පොදු ජනතාවට ඔබ මොකුත් නොකරන් ඒකට තමයි ඔය අර කසිකබල් දේශපාලඥයෝ ටික වැඩ කරන්නේ. ඔහුන්ට පොදු ජනතාවගේ ඡන්දය ඕනේ. ඒ හින්දා බත් පැකට් එකේ සිට රක්කු බෝතලේ සිට ඔය සියලුම වරදාන දීලා ඡන්දය ගන්න පුළුවන්. අපි මේ කරන කලාව එහෙම ගන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය කෙනා තමයි එන්නේ. ලෝකෙ කොහෙවත් සමස්ත රටක මුළු ජනතාවම කලාවට කැමතියි කියලා කොහේ හරි ඔප්පු කරලා පෙන්නන්න. එහෙම නෑ ලෝකේ කොහෙවත්. ලංකාවේ පොත් කර්මාන්තය ඇතුලේ හොඳටම පොතක් විකිනනවා කියන්නේ පොත් 5000යි 10000යි වැඩි මොනොත් 15000යි. එතකොට කීයද සංඛ්‍යාතේ? ලංකාවේ බෙස්ට් සෙලර්ස් බුක් කියලා විකුණන පොත්වල ප්‍රතිශතය කීයද? පොත් වැඩි මොනොත් මගේ නම් මෑත කාලේ පොත් 18000ක් හෝ 19ක ඔය ස්වර්ණ පුස්තක වගේ එකක් කරා දැන් පොඩ්ඩක් ඔක නැගලා. නමුත් කේජාතිලක්ලාගේ කාලේ මේ පොත් 3000 තමයි ලොකුම ගාන. ඒකට හැම වෙලාවෙම අපිට නිශ්චිත ඉලක්කගත පිරිසක් ඉන්නවා. ඒතර මේ මම රංග කලාවේ නියැලෙන්නේ හෝ රංග කලාව සම්බන්ධව යම් මතවාදී අරගලයක් කරන්නේ තෝරාගත්ත නිශ්චිත ඉලක්කගත පිරිසකට. පොදු මහ ජනතාවට මම නාට්‍ය කරන්න ඕනේ නැහැ. පොදු මහ ජනතාව නාට්‍ය කරන්නේ ඒක ඒගොල්ලන්ගේ වැඩක්. ඒගොල්ලෝ කැමති නම් එයි. දැන් අන්න ඉන්දියාවේ චෙන්නයි වල හදන සමහරක් අසිකබල් චිත්‍රපටි මේ එන්නේ පොදු මහ ජනතාවට. ඒගොල්ලන්ට ඕනේ චිත්‍රපටි බලනවට වඩා ගිහිල්ලා රජිනිකාන්ත එනකොට කෑ ගහලා විසිල් ගහලා හූ තියලා අර ගංජා සුරුට්ටෝ පත්තු කරගෙන සිගරට් එක පත්තු කරගෙන තමන්ගේ වීරයා වෙනුවෙන් ඔල්වරසන් නගන යුගය ඉරානයේ නෑ. ජර්මනියේ නෑ. ඕස්ට්‍රියාවේ නෑ. හරි. මෙහෙම රටවල් කීපයක තමයි තියෙන්නේ. ඉන්දියාවේ ඕක තියෙනවා. හැබැයි ඉන්දියාවේ චෙන්නයි ප්‍රාන්තයේ තියෙන සුපිරි නළුවෝ නැහැනේ මේ මලයාලම් සිනමාවේ. එකයි දෙන්නයි ඉන්නේ. ඒ තමයි අර ප්‍රශ්නේ. ඒ හින්දා එහෙම අපිට කියන්න බෑ. අපි අරගල කියන දේවල් ලෝකේ කිසිවක් වෙනස් වුණා නම් ඒ වෙනස්කම කරලා තියෙන්නේ සුළුතරයක් බහුතරයක් වෙනුවෙන්. පස්සේ මේවා භුක්ති විඳිනවා. අපි කතා කරනවා තවදුරටත් ලෝක රංග කලාවේ මූලික ඉතිහාසය සහ නූතන රංග ප්‍රවණතා එම් සෆීර්ගේ මේ කෘතිය ගැනයි කතා කරන්නේ. හැබැයි අපිට පොතක් අතට ගත්තම ඒ පොත ඇතුලේ තියෙන කරුණුත් එක්ක තව බොහෝ ඈතට යන්න වෙනවා සමහර වෙලාවට. අපි මේ පොතෙන් කතා කරන්නේ රංග කලාව ගැන, විශේෂයෙන් වේදිකාව ගැන. ලංකාවේ වේදිකාවේ තියෙන ගැටලු ටික කතා කරගන්නත් වේදිකාවක් නැහැ. ඒ නිසා සමහර වෙලාවට මේ පොත් ඇතුලෙන් අපි ඔබේ ඒ වේදිකාවට තියෙන ගැටලුත් කතා කරගන්නට උත්සාහ කරනවා. ඒ සියලු දේවල් එක්ක පුංචි විරාමයකට යමටයි සූදානම් වෙන්නේ. රූකඩයක් යනු බොහෝ විට මිනිස් සත්ව හෝ මිත්‍යා චරිතයකට සමාන වස්තුවකි. එය රූකඩ ශිල්පියෙකු ලෙස හැඳින්වන පුද්ගලයෙකු විසින් සජීවීකරණය හෝ හැසිරවීම සිදු කරන්නකි. රූකඩ ශිල්පියා ශරීරය, හිස, අත්පා සහ සමහර අවස්ථාවල රූකඩයේ මුඛය සහ ඇස් චලනය කිරීම සඳහා ඔවුන්ගේ අත් හෝ නූල් වැනි පාලක උපකරණ භාවිත කරයි.
රූකඩ ශිල්පියා බොහෝ විට රූකඩයේ චරිත හඬ තම කටහඬින් කතා කරන අතර පසුව රූකඩයාගේ මුඛයේ චලනයන් මෙම කතන කොටස සමග සමානුපාතික වේ. රූකඩ ශිල්පියා විසින් රූකඩය සමග ක්‍රියා කරන ක්‍රියා අභිනයන් සහ කතන කොටස් සාමාන්‍යයෙන් කතා කීමේදී භාවිත වේ. රූකඩ කලාව යනු පුරාණ ග්‍රීසියේ ක්‍රිස්තුපූර්ව 5 වන සියවස දක්වා දිවෙන ඉතා පැරණි නාට්‍ය කලාවකි. රූකඩ වර්ග බොහොමයක් ඇති අතර ඒවායේ ස්වරූපය සහ අපේක්ෂිත භාවිතය මත පදනම්ව පුළුල් පරාසයක ද්‍රව්‍ය වලින් සාදා ඇත. ඒවා සැකසීම සහ ක්‍රියාකාරීත්වය ඉතා සරල ක්‍රමවේදයක සිට සංකීර්ණ ක්‍රමවේද දක්වා දිවේ. අපි කතා කරමින් සිටියේ මේ වේදිකාවේ මේක හැමෝටම සමාන කරගන්න බෑ කියන එක. දැන් අපි දන්නවා අපි මේ චෝදනා කරමින් සිටින සිස්ටම් එක ඇතුළෙම Tamanට අවශ්‍ය කරන වෙලාවල් වලට දේශපාලකයෝ ගමේ තියෙන ගම් සභාවේ හරි නාට්‍ය කෑලි පෙන්නනවා. දැන් ගමෙත් ඉන්නවා නගරෙත් ඉන්නවා අපිට රසවින්දනයක් බලාපොරොත්තු වෙන පිරිසක්. අපි කියන නාට්‍ය කියන එක රුපියල් 2000ක් 2500ක් නැතුව නාට්‍යයක් බලා ගන්න බෑ දැන්. ටිකට් එකක් ගන්න බෑ. හැබැයි අර ගම්වල ඉන්න රසවින්දනයක් සහිත කෙනෙකුට මුවන් පැලැස්ස අහපු කෙනෙකුට හඬෙන් තමන්ගේ ආස කරන නළුව හොයපු කෙනෙකුට මොනවද ඔබ වගේ කෙනෙකුට කරන්න තියෙන සාධාරණේ? කරන්න ගොඩක් දේවල් තියෙනවා. එකක් තමයි දැන් අපි ඉන්නේ ස්මාර්ට් යුගයේනේ. ඒතර දැන් අපි මේක ඇතුලේ දැන් ඕන කෙනෙක්ට නාට්‍යයක් බලන්න ඕන නම් ෆෝන් එකේ ගිහිල්ලා Google එකේ සර්ච් කරාම ඒ ගොඩක් නාට්‍ය බලන්න පුළුවන්. දැන් උදාහරණයකට මගේ 98 විතර හදපු නාට්‍යයක් කාටරි බලන්න ඕන නම් මගේ YouTube channel එකට ගිහිල්ලා බලන්න පුළුවන්. නමුත් මට තේරුන්නේ නැහැ ඔබ අහපු ප්‍රශ්නේ මොකද්ද කියලා ඒ වගේ එහෙම ගමේ වගේම නගරේත් රසවින්දනයක් සහිත පුද්ගලයන් ඉන්නවා. නමුත් සමහර විට වියදම දරා ගන්න බැරි මේ වගේ දේවල් වලට. ඔබ වගේ දශක 3ක් මේ ශාස්ත්‍රයේ ඉන්න ප්‍රවීණ වේදිකාව ඇසුරු කරපු කෙනෙකුට ඒගොල්ලන්ට දෙන්න පුළුවන් දේ මොකද්ද? ඔය ප්‍රශ්නේදී මේ සරලව බඩගින්නට පාන් ගන්න සල්ලි තියනවා නම් නාට්‍ය බලන්නත් සල්ලි තියෙන්න ඕනේ. එහෙම කරන්න බෑනේ. හරි. නමුත් දැන් මම 2006 ඉඳන් 2000 ඉඳලා 2013 වෙනකන් මම ගම්මට්ටමේ ගිහිල්ලා සමාජ විපරිවර්තනයක් උදෙසා රංග කලාව භාවිතා කිරීමේ ක්‍රමවේදයක් අපි භාවිතා කරලා තියෙනවා. ඒතර ඒ සඳහා අපිට යම් ආයතන වලින් සහයෝගයන් ලැබුණාම අපි නාට්‍ය හදලා නොමිලේ ගම් වලට ගිහිල්ලා පෙන්නලා තියෙනවා. හරිද? දැන් මම කියන්නේ ඔතන එක ප්‍රශ්නයක්. පන්සල නඩත්තු කරන්න සල්ලි තියෙන මිනිස්සුන්ට, පල්ලිය නඩත්තු කරන්න සල්ලි තියෙන මිනිස්සුන්ට කලාව විතරක් නඩත්තු කරන්න උදව් කරන්න බැරි ඇයි කියන ප්‍රශ්නේ අපිට තියෙන්නේ. තමන් යන තැනකට පින් රැස් කරගන්න තියෙන සබ්බ සකලෙම බූදලේම ලියලා දෙන්න පුළුවන් මිනිස්සු ඉන්න රටකට. හරි? ලංකාවේ තවම අපිට බැරි වෙලා තියෙනවා මේ කොළඹවත් නාට්‍යයක් පුහුණු වෙන්න තැනක් හදාගන්න. එතකොට සමහරක් දැන් මේ මගේ ආසන්න අත්දැකීම ගන්නම්. මේ ආසන්න අත්දැකීම මගේ තුර්කිය අත්දැකීම. තුර්කියේ ජාතික රංගහල සඳහා අරමුදල් සපයන්නේ සාබංචි කියන පවුල. සාබංචි කියලා කියන්නේ ඒගොල්ලන්ගේ ව්‍යාපාරයක්. ඒගොල්ලන්ට බස් ට්‍රාන්ස්පෝර්ට් තියෙනවා, ටෙලිෆෝන් තියෙනවා, ව්‍යාපාර ගොඩක් තියෙනවා. ඒගොල්ලන්ගේ සමස්ත ව්‍යාපාරයෙන් ලබන ලාභයෙන් කොටසක් තුර්කියේ තියෙන ජාතික රංගවහල් ටික පවත්වාගෙන යන්න දෙනවා. ඉන්දියාවේ ටාටා රතන් ටාටා කම්පැනියෙන් හම්බ කරන ලාභයෙන් කොටසක් කලාව සහ සමාජ මෙහෙවර සඳහා CSR නෙවෙයි ආර්ට් ඇන්ඩ් කල්චර් සඳහා වියදම් කරනවා. එතකොට ජර්මනියේ සංස්කෘතික ඇමතිවරයෙක් නැහැ. සංස්කෘතික ඇමතිවරයෙක් එපා කියලා කියන්නේ කලාකාරයෝ. එතකොට ජර්මනියේ ඉන්නේ අධිකාරී බලයක් තියෙන කෙනෙක්. ඔහු රජයේ නිලධාරියෙක්. එතකොට කොරෝනා වසංගතය ආවහම ලෝකේ ඉස්සල්ලාම සුබ සාධනය සඳහා මුදල් වෙන් කරේ කලාකරුවන්ට සහ නාට්‍යකරුවන්ට. මොකද ඔවුන් දන්නවා එතන බොහොම ඉක්මනින්ම කඩා වැටෙන්න පුළුවන් තැනක් කියලා මේ කලාව රසවින්දනය නැති වෙන තැන් කියලා. ආධ්‍යාත්මය නැති වෙන මොකද මේ මිනිස්සු කඩා වැටෙනවා. මොකද ඒගොල්ලෝ ස්වාධීන ජීවත් උනේ. එතකොට මේ අපේ රට ඇතුලේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි නාට්‍යයක් හදුවහම
ටිකට් එකක් දීලා නාට්‍යයක් බලන්න බැරි අය සමහරක් වෙලාවට රීලෝඩ් එකට සල්ලි තියෙනවා. දැන් අපි දැන් මෑත කාලේ මම අත්දැකීමෙන් දන්නවා මේ සෞන්දර්යයේ හෝ කියන්නේ නාට්‍ය රංග කලාව ඉගෙන විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න ළමයිට රුපියල් 500ක් දීලා ටිකට් එකක් ගන්න බෑ. හැබැයි ඔවුන්ට රීලෝඩ් දාන්න සල්ලි තියෙනවා. රෑ එළි වෙනකන් ඉන්ටර්නෙට් යන්න. ඒතර මම කියන්නේ ඇයි මං ඔවුන්ට නිකන් දෙන්න ඕනේ? එහෙම බෑ. හරි. දැන් සෞන්දර්ය විශ්වවිද්‍යාලේ මම දන්නේ ඒ නම මම වැඩිපුර කියවනවද කියලා. මම කියන්නේ රංග කලා විෂයන් උගන්වන විශ්වවිද්‍යාලවලට බැරි ඇයි මම සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර නාට්‍යවල ප්‍රවේශ පත්‍ර අරගෙන බලන්න එන්න. මොකක්ද ඒකේ තියෙන වැරද්ද? ඇයි ප්‍රතිපාදන වෙන් වෙනවා? ප්‍රතිපාදන වෙන් වෙන්නේ නැත්තේ. බස් තියෙනවා නම් ශිෂ්‍යයන්ව එක්කන් යන්න සියලුම ක්‍රමවේද විශ්වවිද්‍යාලය ඇතුලේ ශ්‍රේෂ්ඨචාරිකා යන්න ඔක්කොම දේවල් වලට පහසුකම් ඇති කරලා තියෙනවා නම් ශිෂ්‍ය සුබ සාධනය සඳහා මුදලුත් තියෙනවා නම් රංග කලාව ඉගෙන ගන්න කණ්ඩායමකට බස් එකක් දීලා ටිකට් එකක් අරගෙන නාට්‍ය බලන්න එවන්න බැරියයි. අපිට කතා කරලා කියනවා නොමිලි කරන්න කියලා. අපි මොකද නොමිලි කරන්න ඕනේ? මොකද කතිකාචාර්යවරු නොමිලි උගන්වන්නේ නැහැ. විශ්වවිද්‍යාලයේ ඉන්න කිසිම කෙනෙක් නොමිලි ඉගෙන ගන්න නැහැ. එතකොට මම කියන්නේ මෙන්න මේක ඇතුලේ තියෙනවා මේ පද්ධතියේ ප්‍රශ්නයක් තියෙනවා. පද්ධතියේ ප්‍රශ්නයක් තියෙනවා. මානසික ප්‍රශ්නකුත් තියෙනවා. මානසික ප්‍රශ්නකුත් මූලිකත්වයේදී යුත්තේ මොනවටද වගේ? ඔය ඒක තමයි සමහරක් වෙලාවට ඒකයි. දැන් මම මේ ඊයේ පෙරේදා මගේ මේ චිත්‍රපටියේ ඒ පොඩි ප්‍රායෝගික වැඩකට මේ ටෙස්ටින් එකකට ගියහම මට හෝල් එකට ඇතුල් වෙන්න පුළුවන් උනේ රෑ 12ට. කියන්නේ මේ ෆිල්ම් එකක් 9 මාට පටන් ගන්න ෆිල්ම් එකක් රෑ 12ට ඉවරනවා. ෆිල්ම් එක ඉවර වෙලා සෙනග එනවා එහෙනම් මම කල්පනා කරා මේ රෑ 9 මාට මේ තරම් සෙනගක් චිත්‍රපටි බලන්න එනවාට. මේ ලංකාවේ ප්‍රධාන ධාරාවේ සිනමා ශාලාවක සීට් 500ක් විතර තියෙන හෝල් එකක සෙනග ඉන්නවා. ඒ කියන්නේ දැන් ඒගොල්ලන්ට ඕනේ නම් ඒගොල්ලෝ ඒකේ වියදම් කරනවා. මේ නාට්‍ය කලාව විතරක් බොහොම බාල සුකුරුත්තම් භාණ්ඩයක් හැටියට හිතන එක වෙනස් කරගන්න එක තමයි මම හිතන්නේ ඉස්සලාම් කරන්න ඕනේ. ඉතින් ඒකට නාට්‍යකරුවෝ එකතු වෙන්න ඕනේ. අවාසනාවකට ලංකාවේ නාට්‍යකරුවන් සම්බන්ධ සංවිධානයක් නැහැ. හරි. ස්වීඩනයේ නළුවෙක් රංගපාන්න ඕන වෙලාව තීරණය කරන්නේ මේ ඇක්ටර්ස් ගිල්ඩ් එක. ඔවුන් කියනවා නළුවාගෙන් පැය ගන්න පුළුවන් දවසකට වැඩ ගන්න පුළුවන් දවසකට පැය මෙච්චරයි කියලා. හරිද? එහෙව් එකක අපේ රටේ දැන් අවසාන දශක දෙකක් තිස්සේ අපි උත්සාහ කරනවා මේ සංවිධානයක් හදාගන්න. කාටවත් උවමනාවක් නැහැ. එතකොට දැන් ටෙලි නාට්‍ය වලටත් තියෙනවා, චිත්‍රපටි වලටත් තියෙනවා, නැටුම් වලටත් තියෙනවා. මොනවාද මංගල කටයුතු සැරසිලි කරන අයටත් තියෙනවා. ලංකාවේ මේ වෘත්තීය සමිති මොනවාද සංවිධානයක් තියෙනවා මේ කාඩ්බෝඩ් සහ යකඩ එකතු කරන අයට. මට තේරෙන්නේ නැත්තේ නාට්‍යකරුවන්ට විතරක් සංවිධානයක් නැති වෙන්නේ ඇයි කියලා. හැබැයි අවස්ථා ගානකදී අපිත් උත්සාහ කළා. ඉතින් ඇවිල්ලා මේ එතන සල්ලි නැහැ කියලා තේරුණාම අර ඇවිල්ලා මහා දේශනපත්පය හැලිලා යනවා. ඉතින් මම දන්නේ ඒකේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේක වෙලාවද කියලා කතා කරන්න මේ. උවමනාව මත තීරණය වෙන දේවල්. අපි කෙලින්ම පොතට આવොත් දැන් සාමාන්‍යයෙන් ලංකාවේ නාට්‍ය කලාවට තියෙන පොත් ප්‍රමාණය අඩුයි ඇත්තටම. කෙනෙකුට විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට උනත් ඉගෙන ගන්නට තියෙන ප්‍රමාණය සිංහලෙන් ලියවුණු ප්‍රමාණය අඩුයි. ඔබ මේ පොත මෙසේ නිකුත් කරන්නට හේතුව මොකක්ද? ඔවුන් වෙනුවෙන්ද එහෙම නැත්නම් ඔබේ පරිශ්‍රණ අවශ්‍යතාවක් වෙනද? නෑ මෙහෙමයි මට මං කියවර මට පරිශ්‍රණ අවශ්‍යතාවයන් කියනවා මට හරි අඩුයි මේ මට මේ මම ජීවිතේන් ඔය සහතික වගේ දේවල් අතහැරලා දාපු මේ බොහොම සරල මිනිසෙක් මොකද මම කාගෙන්වත් දැන් යැපෙන්නෙත් නැහැ මට අදාළ ව්‍යාපාර තියෙන මට අදාළ සේවක සමූහයක් ඉන්න මට ඕන විදිහට ඕන් බිස්නස් ගානක් රන් කරන මට දැන් සහතික වැඩක් නැහැ ඒකින්ද මේ මට ඇත්තටම මගේ අධ්‍යයන කටයුතු කියලා එකක් නැහැ මේ ඒකින්ද නමුත් මූලිකවම ප්‍රශ්නය තමයි මම 1991 රංග කලාව ගැන උනන්දු වෙනකොට ලෝකේ මොනවද තියෙන්නේ කියලා බලද්දි මට හම්බෙලා තිබුණේ පොත් දෙකයි. එකක් තමයි සුචරිත කම්ලත්ගේ බටහිර නාට්‍ය රංග කලාව. අනිත් එක මේ ඔය සරච්චන්ද්‍ර මේ මහාචාර්ය සරච්චන්ද්‍ර මහාචාර්ය තිස්ස කාර්යවසම්ල ලියපු යම් යම් පොත් ප්‍රමාණය. හැබැයි 90 ඉඳන් 2020 කියන කාලෙ වෙනකන් ගත්තත් රංග කලාවේ මූලික ඉතිහාසය සිංහලෙන් කොහෙවත් මට නම් හම්බෙලා නැහැ. තැන් තැන් වල කෑලි කෑලි තියෙනවා. දැන් මේ පොතේ තියෙන සමහරක් ශානර ලංකාවේ කිසිම තැනක මීට කලින් කතා කරලා නැහැ. දැන් රංග කලාවේ
මේ ගොඩක් කලාවට උගන්වනවා මේ බටහිර යුරෝපීය රංග කලාවේ යම් ප්‍රමාණයක් උගන්වනවා. ආසියානු රංග කලාවෙත් යම් ප්‍රමාණයක් උගන්වනවා. ආසියානුක ඇතුලේ චීන, නෝකබුකි, ඊට පස්සේ ඔය මීලන් ෆාන්ගේ මේ පීකින් ඔපෙරා වගේ දේවල් ඉගෙනුවාට කොහෙවත් උගන්වන්නේ නැහැ මැද පෙරදිග රංග කලාවක් ගැන. ලතින් ඇමරිකානු රංග කලාවක් ගැන. ඇමරිකානු රංග කලාවයක් ගැන. බැවේරියානු රංග කලාවක් ගැන. මේවා කොහෙවත් පොතපතක නැහැ. එතකොට මේ පහුගිය කොරෝනා කාලේ අපි මෙහෙම හුදකලා වීමත් එක්ක ප්‍රශ්නයක් තිබුණා. මට ගොඩාක් නාට්‍ය රංග කලා ගුරුවරු කතා කරලා කිව්වා මේ අනේ මේ අපේ ළමයිට මේ පොඩ්ඩක් නාට්‍ය ගැන මොනවා හරි කතා කරන්න කියලා. ඉතින් මම කල්පනා කරා දැන් මට කතා කරන්න තියෙන විෂය වෙනස්නේ. කියන්නේ මම මේ ගුරුවරයෙක් විෂය උගන්වන ගුරුවරයෙක් නෙවෙයිනේ. මම කල්පනා කරා මේ මං ඊට පස්සේ නෑ මෙහෙමයි. මං ඉස්සෙල්ලාම කල්පනා කරා මේක YouTube channel එකක් හැටියට මේ කෑලි කෑලි කරන්න. පස්සේ මං කල්පනා කරා මේක written format එකට ආවොත් දවසක මේක ඉගෙන ගන්න අයට වැදගත් වෙයි කියලා. පස්සේ මේක කාලානුරූපීව විශේෂයෙන් මේ O level, A level විශ්වවිද්‍යාල කියන කියන්නේ ශානර තුනටම ඉලක්කගත කරලා මේ මූලික දැනුම. දැන් මේකේ දැන් උදාහරණයක් ගත්තොත් අපි ගත්තොත් එහෙම මේ ආසියානු රංගශාලා නැත්නම් චීන රංගශාලා, ජපාන රංගශාලා මේ ආදි කාලීන රංගේ දැන් මේවා තියෙන ලුහුඩු සටහනක් විතරයි. හැබැයි මේ ටික දැන් මේකේ සමහරක් ඒවා මම හිතාමතාම ඉංග්‍රීසි නම් පාවිච්චි කරලා තියෙනවා. ඒතර දැන් තියෙන තාක්ෂණය අනුව ඕන කෙනෙක්ට මෙන්න මේ නම් ටික ගැහුවාම වැඩිදුර හොයන්න පුළුවන්. මොකද ඊළඟටත් තිබුණු ගැටලුව මෙය මීට වැඩිය කරුණු සහිතව සහ මේ කෙනෙක්ට මේක කියවුවහම පරිපූර්ණ බවක් දැනෙන. දැන් අපිට මේ හැමදේම තියෙනවා මේක ඇතුලේ. නමුත් කෙටියෙන් තියෙනවා. ඒක විශාල පර්යේෂණ කෘතියක් කරන්න තිබුණු අවස්ථාව ඔබ කෙටියෙන් මග හැරියාද කියලා. ඒක මං හිතාමතාම කරේ. දැන් මං අහන්නේ ඔච්චර අමාරුවෙන් පිටු 7-800ක පොතක් ලියන්න ඕනේ මොකටද මේ තොරතුරු ටික ලෝකේ හැමතැනම තියෙනවා. දැන් ග්ලෝබ් තියේටර් කියලා ගැහුවාම මං ආයි මොකටද ග්ලෝබ් තියේටර් එක ගැන පිටු 50ක් ලියන්නේ? ඒක බොරුවක්. හරිද? එතකොට හැබැයි සිංහල විතරක් දන්න ළමයෙක් හිටියොත් මොකද වෙන්නේ? භාෂාව ගැන ගැටලුවක් ආවොත්. ඔව් මෙහෙමයි. දැන් ලංකාවේ මහලුකුවට කියනවානේ 95% සාක්ෂරතාවයක් තියෙනවා කියලා. දැන් අවුරුදු 3 ළමයා අපිට වඩා හොඳට Zoom එකේ ලොග් වෙන්න දන්නවා. මම හිතන්නේ මට Zoom එක දැන් මම Zoom පාවිච්චි කරේ පැන්ඩමික් එකට කලින්. අපි Zoom වලින් ප්‍රොෆෙෂනල් මීටින්ග්ස් අපේ බිස්නස් මීටින්ග් අපි කළේ 2010 විතර 12 13 වගේ හින්දා. හැබැයි දැන් මේ මොන්ටසෝරිලා යන ළමයිට කියන්න වෙනෝක Zoom එකට ලොග් කරලා දෙන්න කියලා. ඒ ළමයා දන්නවා. එහෙම සාක්ෂරතාවයේ තියෙන එකක් ගැන උපකල්පනය කරලා මම මේ පොත ලියන්නේ. ඒ කියන්නේ මේ සමහරක් තොරතුරු දැන් කෙනෙක්ට දැන් මේ මූලික තොරතුරු ටික හොයාගන්න සුබුදු අහන ප්‍රශ්නේ ඒකයි. මේ මූලික තොරතුරු ටික හොයාගන්න බැරි එක තමයි ප්‍රශ්නේ. මූලික ටික තියෙනවා නම් ඉතුරු ටිකට යන්න පුළුවන්. දැන් මේකේ හිතාමතාම තමයි මම ලියනවා ගොටොස්කි කියන එක හරියට මම ඉංග්‍රීසියෙන් ලියනවා Google search engine එකේ එන හැටි. හරිද? printer ගැන, Herald printer ගැන මම ලියනවා. හරිද? මේ හැමෝ ගැන මම මේක ලියන්නේ ඒ keywords ටික මේක ඇතුළේ ඉතුරු කරන්න. මේක එච්චර ලොකු පොතක් ලියලා රුපියල් 15000කට විතර පොතේ මිල දැම්මහම බල්ලෙක්වත් මේක ගන්න නැහැ. එතකොට මේක නිකන් මගේ ගාව තියෙන අපි කියන්නේ අපේ අඩපොත් කියලා කියන්නේ නෑ අපි කියන්නේ පබ්ලිෂර්ස් ලාගේ තියෙනවා හැම පබ්ලිෂර් කෙනෙක්ට තියෙන අඩපොත් සෙට් එකක්. පොත් ප්‍රදර්ශනයකට ගියහම හොඳ විකිනෙන පොත හේතු කරලා තියන්න පිටිපස්සේ තියෙන පොත් ටිකට කියන්නේ අඩපොත් කියලා. මේ අඩපොත් මගේ ගාව තෝරන තරම් තියෙනවා මම ප්‍රකාශකයෙක් හැටියට. ඒතර මට ඕන එකම තිබුණ නැහැ මේ පොත අඩපොතක් කරන්න. හැබැයි මේ පොතේ දැන් පළවෙනි මුද්‍රණය ඉවරයි. පළවෙනි මුද්‍රණය ඉවරයි මේ තාවම මම දන්න තරමින් මේ ගුරුවරු ටිකවත් මේ පොත අරගෙන නැහැ. මට ඕමනාව තිබුණේ ලුහුඩු වශයෙන් තොරතුරු දීම හරහා කෙනෙකුට දැන් අපි අන්තිම හරියට ගත්තොත් එහෙනම් මම මේකේ කියනවා මේ රියලිසම් ගැන තාත්විකවාදය ගැන. තාත්විකවාදය ගැන කවුරු මොන විදිහට රියලිස්ටික් හරි රියලිසම් තියට කියලා ගැහුවාම keywords දහස් ගාණක් තියෙනවා. හැබැයි ඒවා ටිකක් දියුණු වෙනකොට හොයා ගන්න ඕනේ එක දැන් ඔය විකිපීඩියා වගේ ඒවායේ දෙන සමහරක් තොරතුරු වැරදි. එනමුත් ඒවා පස්සේ කාලෙක හදා ගන්න පුළුවන්. සමහරට කේම්බ්‍රිජ් යුනිවර්සිටි එකේ
මේ තියට කියන වචනේට දෙන අර්ථකථනයයි ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකේ දෙන අර්ථකථනය අතර යම් යම් වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒක ඒ පුද්ගලානුබද්ධව ලියවෙච්ච ඒවානේ. නමුත් මෙන්න මේ කීවර්ඩ්ස් ටික තියෙනවා නම් කෙනෙකුට මේ සඳහා වැඩිදුර යන්න පුළුවන්. ඉතින් එහෙම යන්න ඉඩ ලෝකයේ දියුණු වෙලා තියෙද්දි මම මොකටද රූකඩ නාට්‍ය ගැන හරි මේවා ගැන හරි මේ පොතම මගේ අන්තිමටම මේ නූතන ප්‍රවණතා කියලා මේ වර්ග 21ක්ද කොයිද මම හඳුනලා දීලා තියෙනවා. ඒ 21කට පොත් 21ක් කරන්න පුළුවන් වෙනම ඕන. මට එහෙමම ඌමනාවක් තිබුණේ නැහැ. මූලික දේවල් ටික. ලෝක රංග කලාවේ කොහෙද තියෙන්නේ? සමහරක් ශානර අපි කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ අපිට මේ කතා කරගෙන ගියාට සමහරක් ඒවා වැඩක් නැහැ. මොකද මේ දැන් රංග කලාව කියන එක මේ මූලිකයි. දැන් අපි මේ සියලු විෂයන් කලාව ඇතුලේ ටිකක් දියුණුම කලාව තියෙන සාහිත්‍ය සහ නාට්‍ය කලාවනේ. චිත්‍රපටි ඇවිල්ලා තාම ලෝකෙට අවුරුදු 200ක්වත් නැහැ. නමුත් විශ්වපූර්ව දෙවන සියවසේ ඉන්න මේ වෙනකොට අපි 2500ක් විතර ඉතිහාසයක් තියෙනවා රංග කලාවේ. එතකොට මෙන්න මේ රංග කලාව ඇතුලේ නිකන් හිතන්නකො යුරෝපීය රංග කලාව ඇතුලේ විතරක් ග්‍රීක රෝම මධ්‍යකාලීන පසු මධ්‍යකාලීන එලිසබෙතියානු යුගයේ ස්පාඤ්ඤ ප්‍රංශ බැරොක් නූතන සම්ප්‍රදාය 19 වෙනි සියවස 20 වෙනි සියවස. දැන් මේ ටික ලිව්වොත් පොත් 15ක්. ඒක තේරුමක් නැහැ කියලා මම හිතන්නේ. මොකද දැන් ස්මාර්ට් යුගයත් එක්ක ගත්තොත් දැන් අපි කවුරුවත් අහලා නැහැ. මැද පෙරදිග රංග කලාව කියලා එකක් කතා කරමු. අපිට තව බොහෝ දේවල් කතා කරන්නට තියෙනවා. ලෝක රංග කලාවේ මූලික ඉතිහාසය සහ නූතන රංග ප්‍රවණතා එම් සෆීර් ලියු මේ කෘතියයි අපි කතා කරමින් සිටිනේ. ඔබට මේ කෘතිය මිලදී ගන්නට කියලා ආරාධනා කරනවා. ඒට හේතුව මෙහි බොහෝ මූලාශ්‍රය තිබෙනවා. ඔබට තව බොහෝ දේවල් හොයා යන්නට. අපිට මූලික දේවල් වල අඩුවක් තියෙන්නේ. සමහර වෙලාවට අපි හොයාගෙන යන්න ඕන කොතනින්ද කියලා දන්නේ නැහැ. සමහර වෙලාවට අපේ ඔළුවේ තියෙනවා නමුත් ඒ දේ ගැන අපිට දැනුමක් සම්පාදනය කරගන්නට පුළුවන් මූලික දැනුම නැහැ. එවැනි දේවල් වලට බොහොම හොඳ පොතක් සහ ශාස්ත්‍රීය ප්‍රවේශයක් විදියට මේ කෘතිය අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. පුංචි විරාමයකට යාමටයි සූදානම් වෙන්නේ. නූතන භාවිතයේදී භාවාතිශය නාට්‍යයන්හි නාට්‍යමය ආකෘති අතිශය භාවාත්මක මෙන්ම උද්වේගකාරී බවින් පිරිපුන්ය. ප්‍රමුඛතාව ලැබෙන්නේ පුද්ගල චරිත විදහා දැක්වීම සඳහාය. මෙම නාට්‍ය විශේෂයෙන් අවධානය යොමු කරන්නේ ක්‍රියාවට වඩා සංවාද මූලයටය. මෙය බොහෝ විට අතිශයෝක්තියෙන් පිරී ඇත. චරිත සරලව නිර්මාණය කරන අතර ඒකාකාරීය. අනුශාංගික සංගීතය නොමැති වේදිකා නාට්‍ය මෙන්ම නවකතා, චිත්‍රපටි, රූපවාහිනී ගුවන්විදුලි විකාශයන්ට පවා මෙම නම වර්තමානයේදී භාවිත කෙරේ. නූතන සන්දර්භය තුල මෙම නාමකරණය නොපිළිගනී. එයින් හැඟවෙන්නේ අදාළ කාර්යයේ විචක්ෂණභාවයෙන් තොර බව සහ චරිත ලක්ෂණ සංවර්ධනය යන කරුණු නොමැති බවයි. එහිම දිගුවක් ලෙස භාෂාව සහ හැසිරීම අසීමාන්තික ලෙස භාවාතිශය බව හැඳින්වේ. එබැවින් මෙම භාවිතය අනනුමතය. අපි කතා කරමින් සිටියේ මේ කෘතියට මේ අරගෙන තියෙන මූලාශ්‍ර බොහොම කෙටිය කියන එක. මේක පෙන්වන පාරක් පමණක්ය කියන එක. එතකොට ඔබ කිව්වා මෙහි පළමු මුද්‍රණය විකිණී අවසන් කියලා. එතකොට ඔබ යෝජනා කරන්නේ මොකක්ද විද්‍යාර්ථීන්ට මේ කෘතියෙන් එහාට මෙහි දැනුම සම්පාදනය කර ගැනීම සඳහා ඊළඟට ගත යුතු ක්‍රියාමාර්ගය මොකක්ද? මම මේ පොතේම තියෙන කැලලකින් පටන් ගන්නවා. නූතන රංග කලා ප්‍රවණතා යන මෙම කොටසින් උත්සාහ කරනුයේ මේ වන විට වර්තමාන රංග කලාව අපසාරිය තුළ භාවිතා කරනු ලබන සංකල්ප කීපයක් පිළිබඳව දැනුවත් කිරීමටය. සමහර අවස්ථාවලදී අදාළ ඉංග්‍රීසි වචනයම භාවිතා කරනු ලබන්නේ එම සංකල්පය සඳහා වැරදි අර්ථකථන ඇතිවීම වැළැක්වීමටය. එමෙන්ම අවශ්‍ය කෙනෙකුට මෙම සංකල්පය පිළිබඳව තවදුරටත් හැදෑරීමේ මංපෙත්ද ඇත. මෙම සමහරක් සංකල්ප තවමත් අප රට තුළ භාවිතා නොවන නිසා වැඩිදුරටත් එම සංකල්ප අධ්‍යයනයට අවශ්‍ය ඉඩ ඇත.
සමහරක් සංකල්ප පිළිබඳව කතා නොකරනොයේ එම සංකල්ප හුදෙක් අවකාශ කේන්ද්‍ර කරගෙන භාවිතා වෙන බැවිනි. උදාහරණ ලෙස කැෆේ තියට, බස් තියට ආදී දැක්විය හැක. මේක තමයි වාගේ ප්‍රශ්නෙට උත්තරේ. ඒ කියන්නේ මේ සියල්ල ලිව්වහම වැඩකුත් නැහැනේ. අවශ්‍ය කෙනා හොයයි. දැන් නාට්‍ය කලාව ඇතුලේ ප්‍රභේද තියෙනවානේ. සමහරක් අය කමඩි නාට්‍ය වලට කැමති. සමහරක් අය ක්ලාසික්ස් වලට කැමති. සමහරක් අය මියුසිකල්ස් වලට කැමති. සමහරක් අය සම්මත රංගශාලාවක් නැතුව අවකාශයක පෙන්වන්න කැමති. සමහරක් අය බ්ලැක් බොක්ස් තියටර් එකක පෙන්වන්න කැමති. සමහරක් අය වෙන තැනක. එතකොට ඔය හැමදේම අච්චාරුව වගේ හැමෝටම දෙන්න පොතක් තියෙන එක අපරාධයක් කියලා මට හිතෙන්නේ. අවශ්‍ය කෙනා මේකෙන් අලුත් පාරක් හොයාගනීවි. දැන් මේකේ මම ගත්තොත් එහෙම දැන් ස්වභාවිකවාදී නාට්‍ය කියන එක බහුතරයක් දෙනා මේ රට ඇතුලේ භාවිතා කරනවා. හැබැයි ඒකෙම ගත්තොත් එහෙම ස්වභාවි දෙවෙනිට තාත්වික නාට්‍ය කියන එකයි දැන් ස්වභාවිකයි තාත්විකයි දෙක එක වගේ ගිහිල්ලා මොකද මං කියන්නේ මේ සංකල්පවලම ඉන්න ඕනේ නෑ ලෝකේ කොහෙවත්. දැන් පස්සට යනකොට මේ ගත්තොත් එහෙම මේ මොනවාද කමියුනිටි තියටර්, ෆෝරම් තියටර්, ඊට පස්සේ මොනවාද ඉමර්සිව් තියටර්, ටැබූ තියටර්, ඊට පස්සේ මොනවාද මේ ක්‍රියේටඩ් ෆවුන්ඩර් ස්පේස් තියටර්, මොනෝඩ්‍රාමා, සෝලෝ පර්ෆෝමන්ස්, මෙන්න මේවා අලුත් කීවර්ඩ්ස්. ඒවා අර පරණ පොත්පත්වල තිබුණේ නැහැ. දැන් මේ සමහරක් ඒවට තාම මේ කරුණු අධ්‍යයනය කරමින් පවතින්නේ. ලෝකයේ පිළිගත්ත පස්වෙනි රංග සම්ප්‍රදාය බ්ලැක් බොක්ස් කියලා කිව්වට ලෝකයේ තාම බ්ලැක් බොක්ස් සම්බන්ධව තියෙන පොත් තුනයි. තාම ඒක ලියමින් පවතිනවා. මොකද ඒක මේ මොහොතේ ලියන්න කලබල වෙන්න ඕනේ නැහැ. මම කියන්නේ දැන් ජනනාට්‍ය ගැන ලියන්න පුළුවන්. හරි. සොකරි ගැන හරි, ගම්මඩු ගැන හරි, ශාන්ති කර්ම ගැන හරි දැන් ලියන්න පුළුවන්. මොකද ඒකට අදාළ ඒකමිතියක් දැන් හදලා ඉවරයි අපි. ඒක වෙනස් වෙන්නේ නැහැ. වන්නන් 18 තමයි තාම 19 ආවනම් අන්න එතනින් තමයි ඒක ලියන්න ඕනේ. හරිද? එතකොට කස්තිරාං සීරුමාරු අඩව් ওই ටික දැන් ඒවා එහෙමමයි. නමුත් අපි මේ කතා කරන ඉමර්සිව් තියටර් එකේ හරි ඔබ්ජෙක්ට් තියටර් එකේ හරි මේවා ලෝකයේ මේ මොහොතේත් අපි ප්‍රැක්ටිස් කරනවා. අපි මේ මොහොතේ දැන් මම ඉන්නවා ඉමර්සිව් තියටර් ෆෝරම් එකක, මොනෝඩ්‍රාමා ෆෝරම් එකක මම ඉන්නවා. ඉතින් මේවා යනවා. ඒ හින්දා සමහරක් දේවල් කාලයට ඉඩ දෙන්න ඕනේ. අපේ ආවෑමෙන් පස්සේ එන්න පුළුවන්. නමුත් ඒකට යයි කාලය. ඔබ මේ කෘතිය අවධානයට යොමු කරනවා මේ රංගශාලා ගැන, ලෝක රංගශාලා ගැන, ඒ වගේ මේ වගේ තියෙන හැඩතල ගැන. ඔබ අපි කතාත් කරන්නේ දශක 30ක් පුරා නාට්‍යකරණයේ 30ක් නෙවෙයි. ඔව් දශක 3ක් තිස්සේ සමා වෙන. දශක 3ක් තිස්සේ නාට්‍යකරණයේ නිරත වෙලා ඉන්නවා. එතකොට ඔබ මේ ලංකාවේ තියෙන රංගශාලා පහසුකම් ගැන, පිහිටීම් ගැන, ඒ වයින් ජනතාවට, ප්‍රේක්ෂකයන්ට ලබා දෙන දේවල් ගැන තෘප්තිමත් නෑ. මොකද මේ ලංකාවේ නාට්‍යයක් පෙන්විය හැකි අර ගොබ්බ කියන වචනේ ආයෙනවා මේ ඒක අදාළය ගන්න. ලංකාවේ නාට්‍යයක් පෙන්විය හැකි රංගශාලා 20ක් නැහැ. කොළඹ කේන්ද්‍රීයව තියෙනවා මම හිතන්නේ 10ක් 12ක් විතර. රංගශාලා නැහැ. ලංකාවේ ශාලා තියෙනවා එක 5000කට වඩා වැඩි ප්‍රමාණයක්. ඒ ශාලාවල නාට්‍ය පෙන්වන්න බෑ. අපි එක්තරා අවස්ථාවකදී මේ යෝජනාවක් මෙන්න වටත් මේ අපි යෝජනාවක් ගේනවා ලංකාවේ රංග කලාවේ දිශානතිය වෙන්න ඕනේ මොකද්ද කියලා. අවාසනාවකට මේ පොත හදපු කාලේ හිටපු ජනාධිපතිවරයාගේ සිට වර්තමාන ජනාධිපතිවරයා වෙනකනුත් අපි මේ ඩොකියුමන්ට්ස් යවලා තියෙනවා. සමහරක් වෙලාවට ඔවුන්ට මේවා කියවන්නවත් වෙලාවක් තිබිලා නැහැ. පහුගිය අවුරුදු 6 ඇතුළතදී මගේ දැනුමේ විදිහට සංස්කෘතික ඇමතිවරු 6ක් නෙමෙයි අවුරුදු අපි ගත්තොත්
7ක් මෙතන 2මාරයි අතන 6යි අවුරුදු 7ක වගේ කාලයක් ඇතුළත වැඩිම සංස්කෘතික ඇමතිවරු වෙනස් වෙච්ච කාලයක් තමයි මේ අපි ගත කරේ. ඒ සෑම සංස්කෘතික ඇමතිවරයෙක්ටම අපි මේ ලියවිලි දීලා තියෙනවා. මේක ඇතුලේ අපි යෝජනා කරනවා ලංකාවේ රංග කලාවේ පැවැත්මට අදාළ අහපු ප්‍රශ්නේ ගන්න මේ පොතේ ගොඩක් තියෙනවා. මූලික පහසුකම් කියලා. ඒ මූලික පහසුකම් වලදී අපි කියනවා මේ ලංකාවේ පුහුණු වීම අවකාශ හැදෙන්න ඕනේ. ඒකට යෝජනා තියෙනවා. පවතින රංගශාලා වැඩි දියුණු කරන්නේ කොහොමද? ඒවට එතකොට ඊට පස්සේ පළාත් රංගශාලා හදන්නේ කොහොමද? ජාතික රංගශාලා හදන්නේ කොහොමද? ග්‍රාමීය අවකාශවල සංස්කෘතික අවකාශ හදන්නේ කොහොමද? ජංගම රංග අවකාශ හදන්නේ කොහොමද? නේවාසික නාට්‍ය මධ්‍යස්ථාන හදන්නේ කොහොමද? සංස්කෘතික මධ්‍යස්ථාන කියලා જાතියක් ලංකාවේ තියෙනවා 1994 මේ චන්ද්‍රිකා ජනාධිපති නිය ඊටපු කාලේ කරපු එකක්. දැන් සංස්කෘතික මධ්‍යස්ථාන තියෙනවා ලංකාවේ මතන 200 ගානකටත් වැඩි 200 ගානක් කියලා අපි හිතමුකෝ. ඒතර මේ සංස්කෘතික මධ්‍යස්ථාන කියන්නේ උදේ 8:00ට ඇරලා හවස 4:00ට වහන තැන්. සංස්කෘතිය කරන්න එහෙම සීමා දාගත්තාම තියෙන ප්‍රශ්නේ. එතකොට මෙන්න මේ අපි සරලව යෝජනා කරන්නේ. හරි. ලංකාවේ තියෙන සෑම සංස්කෘතික මධ්‍යස්ථානයකම දින 5 කියලා උපකල්පනය කළොත් එක දිනක් නාට්‍ය වෙනුවෙන්, එක දිනක් සංගීතය වෙනුවෙන්, තව දිනක් නැටුම් වෙනුවෙන්, තව දිනයක් චිත්‍ර වෙනුවෙන්, තව දිනයක් සාහිත්‍ය වෙනුවෙන්. ලංකාවේ සංස්කෘතික මධ්‍යස්ථාන 200ක සතියේ පළවෙනි සඳුදා නාට්‍ය 200ක් වෙන්නනකොට සතියේ මේ අඟහරුවාදා දවසේ නැටුම් 200ක් නටනකොට සතියේ බදාදා දවසේ චිත්‍ර මධ්‍යස්ථාන 200ක චිත්‍ර 2000ක් විතර එළි දකිනකොට බ්‍රහස්පතින්දා දවසේ නර්තන අයිටම් එක තැනක 5 ගානේ තිබිලා අයිටම් 1000ක් එන දවසක ලංකාවේ මධ්‍යස්ථාන 200ක පොත් 200ක් කතා කරන කාලයක තැනක් ආවොත් අන්න අපි සතුටු වෙයි සහ අපි සිහින දකින්නේ. වැඩේ තියෙන්නේ මෙන්න මේ ගොබ්බයන්ට මේක තේරෙන්නේ නැහැ. සමහර සංස්කෘතික ඇමතිවරු ඇවිල්ලා කියනවා සමහරක් මම දන්නේ නැහැ මේ අමාත්‍යාංශයෙන් මට මොනවද කරන්න තියෙන්නේ. සමහරක් නෙවෙයි. මගේ කෙලින්ම චෝදනාව පහුගිය දශක දෙකක් තිස්සේ පත්වෙච්ච සංස්කෘතික ඇමතිවරු කියන එක හරකෙක්වත් දන්නේ නැහැ සංස්කෘතිය මොකද්ද කියලා. පුළුවන් නම් ඇවිල්ලා කතා කරන්න කියන්න. නම් ගම් ඇතුව කියන්න. සංස්කෘතික ඇමතිවරුන්ට වඩා වැදගත්කම තියෙන්නේ රැස්වීම් වලටයි උත්සව වලටයි ගිහිල්ලා රාජ්‍ය උත්සව වල බයිලා කියන එක විතරයි. ඔවුන් දන්නේ නැහැ සංස්කෘතිය කියන්නේ මොකද්ද කියලා. එහෙම දන්නේ නැත්තම් දන්නේ එකෙක්ගෙන් අහගන්න ඕනේ. හරිද? හැම වෙලාවෙම එකතු කරගන්නේ ඒගොල්ලෝ සත පහක වැඩක් නැති උන් ටික. විෂය දන්නේ උන්ට වඩා විෂය නොදන්න මිනිස්සු. සමහරක් නළුවන් මේ නම් කරනවා සම්මේ තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලයට. නළුවෙක්ගේ තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයෙක් වෙන්න මම කියන්නේ අධ්‍යාපන සහතිකය කියන එකෙන් එහා අපි ඉන්නේ. අධ්‍යාපන සහතිකය වැදගත් නෑ. අධ්‍යාපන සහතිකය තියෙන හැමෝම මහා බුද්ධිමතුන් කියලා හිතන එකත් මහා ගොංකමක්. මොකද ඒගොල්ලෝ තරම් පිස්සු කෙලපුවා නම් කෙලපුවයි ප්‍රතිඵලනේ අපි මේ දැන් භුක්ති විඳින්නේ. මොකද මේ අධ්‍යාපන සහතික ගොඩාක් තියෙන අයනේ අමාත්‍යාංශ වල ලේකම්වරු. හරි. නමුත් දැන් සරලව ගන්නකො මේ මොහොතේ මේ කතා කරන මොහොතේ සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්වරයා වියෝජී කෙනෙක්. ඉතින් මට තියෙන ප්‍රශ්නේ වියෝජී කෙනෙකුට වඩා සුදුසු ප්‍රසවහා නාරිවේද හොස්පිටල් එකක ප්‍රධාන අධ්‍යක්ෂක ධූරයට පත් කරන එකද සංස්කෘතික අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක ලේකම් ධූරයට පත් කරන එකද මේ විහිළුව අතීතයේ ඉඳන් අදටත් සිද්ධ වෙනවා. තවරෝල් රඟහල පදනමට එන්න ඕනේ නාට්‍යකාරයෙක්. හරිද? සංස්කෘතික අමාත්‍යාංශයට එන්න ඕනේ. දැන් නම් මම ඒකටත් විරුද්ධයි. නාට්‍ය දැන් ඒක වෙන ප්‍රශ්නයක්. දැන් විෂය දන්න මිනිස්සු අහමත් සමහරක් කලාට වැඩ කරන්න නැති ප්‍රශ්න තියෙනවා. මොකද ඒගොල්ලෝ විෂය ගොඩක් දන්නවා වෙන්දත් වෙන්න පුළුවන්. හැබැයි මේ අවුල තියෙනවා. සදාකාලිකව මේ අවුල තියෙනවා. මම දන්නේ මට තව කොච්චර සුමුදුවා කතා කරන්න ඉඩ දෙනවද කියලා. මොකද මේ ප්‍රශ්නය අර ඔයා ප්‍රශ්නේ පටන් ගත්තේ මේ රංගශාලාවල පහසුකම් සම්බන්ධවනේ. අපි මෙන්න මේ ප්‍රතිපත්ති මාලාවෙත් අපි යෝජනා කරා ලංකාවේ ජාතික නාට්‍ය අරමුදලක් හදන්න. එතකොට ඒවකට හිටපු ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේනට අපි කිව්වහම
ඒ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මොකද අපිත් එක්ක කතා කරන විනාඩි ගාන ඇතුළේ වෙන වැඩ ගොඩක් තියෙනවා. මම එක පුද්ගලයෙක් ගන්න මේ කියන්නේ. අපි ඊට පස්සේ අපි අපෙන් අහුවා මේ කොහොමද ඉතින් එහෙම අරමුදලක් හදන්නේ? මම කිව්වා හරි සරලයි. අරමුදල තමයි ලංකාවේ පළාත් පාලන ආයතන 350 ගාණක් තියෙනවා. අපි සංඛ්‍යාව අමතක කියන්නේ නගර සභා ප්‍රාදේශ සභා මේ හැමතැනම තියෙනවානේ. මේ හැමතැනම ඒවට අපි බදු ගෙවනවනේ. අපි යෝජනා කරා හැම නගර සභාවකින්ම ප්‍රාදේශීය සභාවකින්ම වාර්ෂික ආදායමෙන් රුපියල් ලක්ෂයක් ජාතික නාට්‍ය අරමුදලට එවන්න. හිතන්නකෝ කෝට්ටේ වගේ නගර සභාවක නැත්තම් ගල්කිස්සේ හරි බත්තර මුල්ලේ වගේ නගර සභාවක රුපියල් ලක්ෂයක් කියන්නේ කොච්චර සොච්චම් මුදලක්ද කියලා. හැම එකකම ලොකු මුදලක් බදු වලින් එනවා. අපි ලක්ෂ එවන්න කියලා කිව්වේ මේ අරමුදලට. එතකොට අපිට අවුරුද්දකට ලක්ෂ 300ක අරමුදලක් හැදෙනවා. මෙන්න ඒ අරමුදල නැවත භාවිතා කරන්න ඉඩ ලැබෙන්නේ කාටද? රාජගිරියේ ඉන්න කෙනාට පුළුවන් අරමුදලට ඇප්ලයි කරන්න. රාජගිරියේ ඉන්න සෆීර්ට පුළුවන් මම රට යනවා මෙන්න මේ පිළිගත හැකි උත්සවයකට මට උදව් කරන්න කියලා. අර අරමුදල භාවිතා කරන්න හදන ඒවා. ඊට පස්සේ දැන් ලංකාවේ කිසිම හේතුවකට මේ හොරෙන් හැර නගර සභාවේ අවසරයක් නැතුව ඉදිකිරීමක් කරන්න බෑනේ. අනවසර ඉදිකිරීම කියලා පස්සේ එනවා. ඒ ඉදිකිරීම වලදී අපි කියමු අපි පෙන්වන්න ඕනේ වැසිකිළිය හදන තැන සහ වැසිකිළියේ අපද්‍රව්‍ය ටික යන තැන අපි පෙන්වන්න ඕනේ පැහැදිලිව. නැත්තම් ප්ලෑන් එක අනුමත කරන්න නැහැනේ. ලංකාවේ රංගශාලාවක් හදන්න ප්‍රමිතියක් කොහේ හරි තියෙනවද? අපි යෝජනා කරේ ලංකාවේ හැම ප්‍රාදේශීය මධ්‍යස්ථ කියන්නේ මේ local government authorities වල නගර සභා මේ හැම තැනකම ශාලා තියෙනවා. ඒගොල්ලෝ ශාලා හදන එකේ හේතුව මොකද්ද? ඒගොල්ලන්ට ඕනේ ඒ ගමේ ඔය වෙඩින් ටිකක් උත්සව ටිකක් තියාගන්න සහ විශේෂයෙන් ප්‍රාදේශ සභාවේ සභාපතිගේ රැස්වීම ටික තියාගන්න තැන. අපි යෝජනා කරේ ඒ ඔක්කොම දේවල් කරගන්න නාට්‍යයක් පෙන්වන්න පුළුවන් මට්ටමට අවශ්‍ය කරන ඉතුරු ටික වැලියු ඇඩඩ් කරන්න. ලයිට්ස් ටිකක්, සවුන්ඩ්ස් ටිකක්, විධිමත් සවුන්ඩ් එකෝස්ටික් තියෙන රංගශාලාවක්. ඒගොල්ලෝ හෝල් ශාලාවක් හදන්න ලක්ෂ 300ක් වේදම් කරනවා නම් සමහරක් වෙලාවට තව ලක්ෂ 100ක් වේදම් කරොත් මේ වැඩේ කරගන්න පුළුවන්කම තිබුණා. එතකොට සමා වෙන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ ලංකාවේ හැම පාසලකටම ශාලා හදලා දෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉන්න කිසිම ඉංජිනේරුවෙක් නාට්‍යකරුවෙක්ගෙන් කවදාවත් අහන්නේ නැහැ ඉස්කෝලේක හදන්න ඕනේ රංගශාලාවක මොනවද තියෙන්න ඕනේ කියලා. එතකොට නාට්‍යකරුවෝ ඒක දන්නේ. එතකොට මෙන්න මේ සිස්ටම් එකේ අවුල විසින් මේ අපි නියලිලා ඉන්න නාට්‍ය කලාව ඇතුළු දේවල් ප්‍රපාතයට ඇද වැටෙමින් යෑම තමයි අපි නැවත අත්විඳින්නේ. මට අවසාන වශයෙන් අපිට කාලය හරස් වෙනවා මේ ප්‍රශ්න කතා කරොත් ඇත්තටම අපිට දවසක් සතියක් දෙකක් කතා කරන්න මේ නාට්‍ය කලාවේ ප්‍රශ්න තියෙනවා. ඔබ අත ගහනවා අලුත් ක්ෂේත්‍රයකට. ඔබට අලුත් ක්ෂේත්‍රයකට. මම නෙවෙයි ඔබේ අලුත්ම චිත්‍රපටය. වේදිකාවේ තියෙන මේ ප්‍රශ්න ටික දරා ගන්න බැරුවද චිත්‍රපට පැත්තට ගියේ? ටිකක් චිත්‍රපටය කියන්නේ පොඩි මීට වඩා වාණිජමය සහ වෙනස් ප්‍රේක්ෂකත්වයක් තියෙන නිසා. ඔව් එහෙමයි. දැන් ඒක නෑ එකක් තමයි මේ එක දරා ගන්න අවුරුදු 30ක් දරාගත්ත මට වැඩිමනොත් තව 20යින් දරා ගන්න තියෙන්නේ. 30ක් දරපු පහෙන් තුනක් කට්ට කෑවට පස්සේ ඉතුරු දෙක මහ කජ්ජද්දි කියලා හොල් අර කියනවා වගේ නේද? මේ පොල්ලෙලි මොනවද කියලා හොල්නේ. අර මොකක්ද එකක් යටින් යනකොට. ඉතින් ඒක නෑ නෙමෙයි ප්‍රශ්නේ. නෑ ඉතින් මට උමනාවක් තියෙන එකක් තමයි මම ස්ථිරව මම ටෙලි නාට්‍ය කරන එකක් නෑ. මට ඒ වැඩේ හරියන්නේ නෑ. මං හිතනවා ටෙලි නාට්‍ය කියන එක මහා කොටේ වල්ගි බැඳගත්තා වගේ වැඩක්. ඒක නෑ. ඉතින් මට හැබැයි අත්දැක බැලීමක් කරන්න උමනාවක් තිබුණා මේ සිනමාව පැත්තේ යමක් කළ හැකිද කියලා. ඉතින් මම ඒක පළවෙනි අධීරය චිත්‍රපටයකින් කළා. ඉතින් ඒක පටන් ගත්ත වෙලාවෙන් දැන් අර සමහරක් පත්තරවල යන්නේ ලයිට් නැති මේකප් නැති එකක් කියලා. නමුත් ඒ ලයිට් නැහැ කියන එක අයිඩියොලොජි එකක්. මේකප් නැහැ කියන එක අයිඩියොලොජි එකක්. එතකොට කැමරාවට ට්‍රයිපෝඩ් පාවිච්චි කරන්න නැහැ කියන එක අයිඩියොලොජි එකක්. එතකොට මට මගේ ඒ හදපු චිත්‍රපටියේ කැමරාව කියන්නේ තව චරිතයක්. ඉතින් මම දන්නේ නැහැ මේ සුමුදුත් බැලුවා. මේ ඉතින් කැමැත්ත ගැන මට හිතන්න බෑ. මට ඕන දේ මම කළා.
සමහරක් අයට හොඳ වෙයි සමහරක් අයට අර පීඩනයට උත්තරයක්ම නෙවෙයි වෙනස් ප්‍රවේශයක්. නෑ ඒ පීඩනයට උත්තරේ නැති මේක අතහැරලා දාලා පැත්තකට ඉන්න මොකද ඊට වඩා මේ කුණු ගොඩකට නේ ආයි මං වැටෙන්නේ මොකද්ද චිත්‍රපට ශාලා 67ක් තියෙන රටේ හරි මේ මණ්ඩල කීපයක ඒකාධිකාරයක් තියෙන රටේ ලක්ෂ 100ක් 200ක් ඉදන් කරලා චිත්‍රපටියක් කරලා තව නිෂ්පාදකවරු පිරිසක් අමාරුවේ දානවා කියන එකම කොයිතරම් පාපයක්ද කියන්නකෝ මං ඒක දැනගෙන එහෙම කරන්නේ නැහැ. නමුත් මං හිතන්නේ මොකද මේ ඒකයි භයානකම. ඉතින් 1990 ගණන් වල චිත්‍රපට ශාලා 3000ක් විතර තිබිච්ච රටේ දැන් චිත්‍රපට ශාලා 67කට ආවේ කොහොමද? ඊතර මේ මං කියන්නේ මේ ආර්ට් සෙක්ටර් එකේ කඩා වැටීම තමයි මේ අපි අත්විඳින්නේ. කේ ජයතිලකලාගේ කාලේ පොත් 3000ක් 5000ක් කුරියර් සර්විසුත් නැතුව සති දෙකක් තැපෑලේ ගිහිල්ලත් පොත් විකුණ ගන්න පුළුවන්කම තිබිච්ච රටේ නාට්‍ය කලාව ඇතුලේ සුබ සහයස වගේ නාට්‍ය ෂෝස් දහස් ගාණක් දුවපු රටක් ඇතුලේ දැන් එකම ෂෝ එකක්වත් දුවන්නේ නැතුව තියෙද්දි හරි මේ ඊට පස්සේ චිත්‍රපටි බලන්න මිනිස්සු චිත්‍රපටි ශාලා 2800ක් තිබ්බ කියලා කියන්නේ මිනිස්සු ලක්ෂ ගාණක් මිලියන් කීපයක්වත් බැලුවනේ. දැන් අවසානයේ අපිට මොකද වෙලා තියෙන්නේ? ඕනම චිත්‍රපටියක් මාර විදිහට දුවනවා කියන එකේ අදහස ලක්ෂ 5යි 10යි. ඉතින් ඒ වලටත් දැනගෙන මම පැන්නා කියලා කිව්වොත් තමයි සුමුදුගේ විග්‍රහය හරි. අපි අද පොත හිතේ වැඩසටහනෙන් සාකච්ඡා කරේ ඔබ අනිවාර්යෙන් නැවත වාරයක් සිතා බැලිය යුතු විෂයක් සහ ශාස්ත්‍රීය ප්‍රවේශයක් ගැන. ලෝක රංග කලාවේ මූලික ඉතිහාසය සහ නූතන රංග ප්‍රවණතා එම් සෆීර් විසින් ශාස්ත්‍රීය ප්‍රයත්නයක් ඇත්තටම මෙය ඔහු විසින් මූලාශ්‍රය සම්පාදනය කිරීමක් සිදු කොට තිබෙනවා. අපි පැයක් තිස්සේ කතා කරා. ඔබ දකින්නට ඇති මේ ලංකාවේ නාට්‍ය කලාවට අත්වී ඇති ඉරණම. නාට්‍ය කලාව විතරක් නෙවෙයි සිනමාව හෝ ග්‍රන්ථකරණය ගත්තත් එච්චරයි. මේ රටේ සංස්කෘතික අමාත්‍යාංශයෙන් විය යුතු දේවල් සිද්ධ වෙමින් පවතිනවාද? මේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය කරන ආධ්‍යාත්මික පෝෂණයක් ලැබෙනවද? මිනිස්සුන්ගේ මනස නිරවුල් කරන්නට පුළුවන් සාහිත්‍යයක් බිහි වෙනවද? ඇයි එසේ බිහි නොවෙන්නේ? ඔබේ දරුවන් විශ්වවිද්‍යාලයට ගියාට පසු වසර 4කින් නිමා වෙන විශ්වවිද්‍යාල අවධිය වසර 6-7ක් ඇදෙන්නේ ඇයි? එසේත් නැතිනම් ගෙදර සිට දරුවා විශ්වවිද්‍යාල උපාධිය ලබන්නේ ඇයි? විශ්වවිද්‍යාලයක් කියන වචනේ අර්ථයම ඔහුට නොලැබී ගොස් තිබෙනවා. මේ ඛේද වාචකයට වග කියන්න ඕන කවුද? මේ සියල්ලම අපි මේ කෘතිය ඔස්සේ සාකච්ඡා කරා. එම් සෆීර් මහත්මයාට බොහොම ආදරයෙන් ගෞරවයෙන් සමුදෙන ගමන් අද පොතයි හිතයි වැඩසටහනින් සමුගන්නයි අපේ සූදානම. ඔබට සුබ සතියක්.